මිලියන එකට කොටස්. එතකොට මිලියන එකට කොටස් කියන්නේ parts per million කියන එක. ඊගාවේ මේ සරලව ppm වගේ කියලා හඳුන්වනවා. ඔය ppm වගේ ටිකක් පොළොව භාවිතා වෙන අපේ ගණන් වලදී. ඒ නිසා මේක හොඳට අපි මතක තියාගමු. ඒක මෙතනදී වෙන්නේ ළමයි අදාළ සංයුති භාගය මිලියනයෙන් ගුණ කරනවා. මිලියනයක් කියන්නේ 1.6ක්. හරි 10 බල 6ක් කරනවා. ඒතර ඒක චාලනය කරනවා ඊටාම ඉහළගෙන්. ඒකට හේතුව සමහර සංයුති ඊටාම කුඩායි. සංයුති භාගය ඊටාම කුඩා වන අවස්ථාවකදී 10 බල 6න් ගුණ කළා අපිට පුළුවන් ඒක විශාලනය කරන්න. විශාලනය කරාම අපිට ඒක භාවිතය පහසුවක් වෙන එච්චරයි. හරි? කියන්නේ යටින් මේ parts per million කියපු එක යටින් ලියන්න. කියන්නේ සංයුති භාගය ඉතා කුඩා වන විට මිලියනයකින් ගුණ කර විශාලනය කළ හැක. එවිට එමාගය ppm මගේ ලෙස හඳුන්වයි. හරි? ppm මගේ ලෙස හඳුන්වයි. ඔයාලා මම මේ එකක් ෂෙයා කරලා තියෙන එකේ මම මේ රතු පාටින් කොටු කරලා අන්නේ ඒක විතරක් ලියන්න. වෙන මොකුත් කියන්න එපා. රතු පාටින් කොටු කරපු විතර ලියන්න. හරි? ඉස්සරහින් දින කොටස් මොකුත් ලියන්න යන්න එපා. බිලියනයකට කොටස් ppm සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම ද්‍රවණයේ ස්කන්ධ මුළු ස්කන්ධය කිරීම 10/6. ඉස්සරහින් ppm කියලා ලියා ගන්න. හරි? ppm කියලා ලියාගෙන ඉස්සරහින් අගේ ppm වලින් තමයි එන්නේ. හරි? රතු පාටින් කොටු කරපු කොටස විතරයි මිලියනයකට කොටස් නැත්නම් parts per million සමානයි ppm වගේ සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය ගුණ කිරීම 10/6 ppm විතරයි. හරි? මිලියන කොටස් සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ මුළු ස්කන්ධය ගුණ කිරීම 10/6 ppm. එතන තව ඊට පස්සේ යටි ලියන්න පොඩ්ඩක් මම කියන එක ලියන්න. ඉදී සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස දක්වන්නේ නම් සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස දක්වන්නේ නම් කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් හෝ ග්‍රෑමයට මයික්‍රෝග්‍රෑම් කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් හෝ ග්‍රෑමයට මයික්‍රෝග්‍රෑම් රතු පාට කොටු ඉස්සරහා තියෙනවා. හරි ඒක බලන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පොත් මේ ස්ක්‍රීන් එකේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් හෝ ග්‍රෑමයට මයික්‍රෝග්‍රෑම් වශයෙන් ද්‍රව්‍ය සංයුතිය ප්‍රකාශ කළ හැක.
ද්‍රාව්‍ය සංයුතිය ප්‍රකාශ කළ හැක. හරි. නම් ppm අගය සමාන වේ. ළමයි. හරි. එකක් ලිව්වා 1 ppm සමානයි 1 මිලිග්‍රෑම් කිලෝග්‍රෑමයට. හරි. එක විදියක්. තව එකක් තියෙනවා 1 ppm සමානයි ලියන්න බෑ මේ මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට. මයික්‍රෝ කියන පදය ලියන්න කොහොමද? මේකේ මේ මයික්‍රෝ ලියන්න අමාරුයි මේකේ. මයික්‍රෝ මයික්‍රෝ කියන එක අර එන්නේ මේ වගේ මම බෝඩ් එකේ ලියලා පෙන්නන්නම්. හරි. මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට ලියුවත් හරි. එහෙමනේ ළමයි ලියන්නේ. බලන්න. හරි ලියුවොත් පේනවා. මෙන්න මෙහෙම ලියමුකෝ. 1 මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට සමානයි ppm 1යි. එහෙම ලියන්න පුළුවන්. 1 ppm සමානයි 1 මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට. හරි. ඊට පස්සේ යටින් ලියන්න තව පොඩක් මෙතන. තවද සංයුති භාගය පරිමා භාගයක් වන විටද ppm වලට පරිවර්තනය කළ හැක. ppm වලට පරිවර්තනය කළ හැක. හරි. මේක ලියන්න මම රතු පාටින් කොට මේ කොටස ලියන්න. ඊට පස්සේ යටින් ලියන්න. නිල් පාටින් කොටු කරන කොටස. හරි. ඔයගොල්ලෝ රතු පාටින් කොටු කරපු කොටස ලියන්න. මුලින්ම ඊට පස්සේ නිල් පාටින් කොටු කොටස ඊට යටින් ලියන්න. 1 ppm සමානයි 1 මයික්‍රෝලීටර ලීටරයට. හරි. ppm එකක් කියන එක එහෙමත් කියත හැකියි. මේක ගණන් හදනකොට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. බලමු මම කියලා දෙන්න ලස්සනට. හරි. හරිද? මිලියනයකට කොටස් සමානයි ද්‍රව්‍යයේ පරිමාව බෙදීම මුළු පරිමාව ගුණ කිරීම 10/6. මුළු පරිමාව කියලා ගන්නකො ළමයි. ප්‍රශ්න නැහැ. පරිමා භාගය ගන්නේ ද්‍රව්‍යයේ පරිමාව බෙදීම මුළු පරිමාවනේ. ඒක ගුණ කරන 10/6. එතකොට තමයි ppm අගේ එන්නේ. හරි. ඒක ඔය විදිහට කියන්න පුළුවන්. ලීටරයට මයික්‍රෝලීටර වලින් ගත්තාම 1 ppm කියලා කියත හැකියි. ඒක වෙනම ලියා ගන්න යටි. හරි. සංයුති භාගය ලීටරයට මයික්‍රෝලීටර වලින් දෙනවා නම් ppm එක කියලා කියනවා. මේ කියන්න එක ගන්න විදි කියලා දෙනවා. ඒ ටික අපි කතා කරන ගණන් හදන ඒ නිසා මේ බය වෙන්න එපා කියලා දෙනවා. කොහොමද කරන්නේ කියලා. මම දැන් මේකේ අපිට ගණන් කීපයක් හදලා තව කොටසක් තුනට parts per billion කියලා කොටසක් තියෙනවා. ඒක එච්චර අමාරු වෙන්නේ නැහැ. මේක කියලා දුන්නාන් පස්සේ මම මේ මුලින්ම මිලියනයකට කොටස් වලින් ගණන් කීපයක් හදනවා. ඒතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ කිව්වේ කියන එක. හරි? ඉතින් ලියන්න ඉවරයිනේ. දැන් ලියන්න මම මේකේ උදාහරණ සාකච්ඡා කරමු. උදාහරණ ලියන්න. දැන් මිශ්‍ර ලෝහයක
මිශ්‍ර ලෝහයක කිලෝග්‍රෑම් 5ක් තුල මිශ්‍ර ලෝහයක කිලෝග්‍රෑම් 5ක් තුල මිශ්‍ර ලෝහයක කිලෝග්‍රෑම් 5ක් තුල මැග්නීසියම් නෙවෙයි කොපර් Cu හරි කොපර් මිලිග්‍රෑම් 60ක් අන්තර්ගත වේ. හරි ළමයි මම කිව්වේ මිශ්‍ර ලෝහයක කිලෝග්‍රෑම් 5ක් තුල මැග්නීසියම් මිලිග්‍රෑම් 60ක් අන්තර්ගත වේ. හරි පළවෙනි කොටස මේ මැග්නීසියම් වල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස දෙන්න. වෙන කොටස මැග්නීසියම් වල සංයුතිය ppm වලින් දෙන්න. ppm වලින් දෙන්න. තුන්වෙනි කොටස මැග්නීසියම් වල සංයුතිය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් වලින් දෙන්න. කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් වලින් දෙන්න. හරි ඉතරයි. මම පළවෙනි කොටස කිව්වේ මේ මැග්නීසියම් වල සංයුතිය ස්කන්ධ භාගය ලෙස දෙන්න. දෙවෙනි කොටස කිව්වේ ppm වලින් දෙන්න. තුන්වෙනි කොටස කිව්වේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් වලින් දෙන්න. හරි මැග්නීසියම්ගේ සංයුතිය ප්‍රකාශ කරන ආකාර තුන. හරි දැන් පළවෙනි එක මම මැග්නීසියම් දැන් මේ මම රූපේ පොඩ ඇඳගත්තොත් එහෙම මේ සම්පූර්ණ එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. හරි මුළු ස්කන්ධය කිලෝ 5ක් තියෙන ළමයි. ඒකේ මැග්නීසියම් Mg තියෙනවා. සෝරි මැග්නීසියම් කොපර් මේ ළමයි කොපර්ද මැග්නීසියම්ද කිව්වේ මම මේකේ. කොම්නි හසෙනි කොපර්ද කිව්වේ. එහෙනම් හැමතැනම කොපර් කියලා හදාගන්න. මැග්නීසියම් කපලා හරි කොපර් වෙන්න එපයි. ඒක අමතක වුණා. කොපර් මිලිග්‍රෑම් ළමයි 60යි තියෙන්නේ. මම ලියාගත්තා මෙතනින් පොඩ්ඩක් හොඳේ. හරි මෙන්න මගේ රූපය අඳගත්තාම බලන්නකෝ මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය කිලෝ 5යි. හරි මම මේක මෙතන නිරූපණය කරගත්තා. මේ කහ පාට රූපයක් ඇදලා මේ තම මුළු ස්කන්ධය කිලෝ 5යි. මේකේ කොපර් ඇතුළේ තියෙන මිලිග්‍රෑම් 60ක් තියෙනවා. දැන් මගෙන් අහන ස්කන්ධ භාගයනේ. ස්කන්ධ භාගය කොහොමද මම ලියන්නේ? m බෙදී m. හරි ස්කන්ධ භාගය කියන්නේ කොපර් වල m බෙදී m. මෙහෙම ලියත හැකි. Cu වරහන් තුල සිම්පල් m බෙදීම m. දැන් w බෙදීම w ලියන්න පුළුවන්. හරි ස්කන්ධ භාගය. ස්කන්ධ භාගය ප්‍රකාශ කරනකොට අපි කරන්නේ ද්‍රව්‍ය ස්කන්ධය බෙදෙන මුළු ස්කන්ධේ. එහෙම අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් මම ලියන්නේ නැහැ. මම ආදේශ කරන කෙලින්ම. මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ කොපර් වල ස්කන්ධේ මිලිග්‍රෑම් 60යිනේ. හරි කොපර් ස්කන්ධේ මිලිග්‍රෑම් 60යි. ඒත් මිලිග්‍රෑම් 60 ආදේශ කරන්නේ මිලිග්‍රෑම් වලින්මද ග්‍රෑම් වලින්ද කිලෝග්‍රෑම් වලින්ද? එහෙම ප්‍රශ්නයක් එනවා. භාගයක් ප්‍රකාශ කරනකොට උඩ තියෙන ලවයේ තියෙන ස්කන්ධයේ ඒකකයයි
හරේ තියෙන ස්කන්ධ ඒකක එකම වෙන්න ඕනේ. නැත්තම් වැරදි. හරි ඒ හින්දා ඕකොල්ලෝ 60 මිලිග්‍රෑම් ගන්නවා නම් පල්ලෙහා එකත් මිලිග්‍රෑම් කරන්න ඕනේ. නැත්තම් 60 කිලෝග්‍රෑම් කරත හැකි 10 බල ඍණ 3ෙන් ගුණ කළා. ඒ නිසා ඕකොල්ලෝ කිලෝග්‍රෑම් කරන්න නැත්තම් මිලිග්‍රෑම් කරන්න කැමති විදිහට කරන්න. මම කිලෝග්‍රෑම් කරනවා. මම දන්නවා මේ මිලිග්‍රෑම් එකක් ග්‍රෑම් කරන්න 1000න් බෙදන්න ඕනේ. ග්‍රෑම් එකක් කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. නිසා 10 වෙන 6න් තමයි ගුණ කරන්න ඕනේ කියලා මම දන්නවා. ඒ නිසා මම එහෙම කරා. හරි. එතකොට යටට එනවා මුළු ස්කන්ධය 5 කිලෝග්‍රෑම්. ඕකේ හැමෝටම පැහැදිලි කියලා හිතනවා. හරිද? ඒ හැමෝටම තේරුණා කියලා හිතනවා මම කරපු දේ. මේක අපි කල්ලුත් කතා කරපු දෙයක් හින්දා ඉතර මේ අමාරු නැහැ කියලා හිතනවා. හරි ළමයි. විදියට. මොන බාන ස්කන්ධ භාගයේදී 5 බෙදීම 60 කියන්නේ 12 නේද? මොන ස්කන්ධ භාගය අපිට ඇවිල්ලා තිනවා සමානයි 12 ගුණ කිරීම ළමයි 10 ඍණ 6කුත් ඇවිල්ලා තියෙනවා. ස්කන්ධ භාගයට ඒකකයක් නැහැ. ඔන්නෝම තමයි එන්නේ. 12 ගුණ කිරීම 10 ඍණ 6 කියන ස්කන්ධ භාගය. ඕක ඉතින් අර දශම වලින් කිව්වා නම් කොහොමද එන්නේ? දශම බිංදුවයි 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 1.2 කියලා එනවා. ඉතින් ඒක ටිකක් අර කැත හින්දා තමයි අපි මේක විශාලණය කරන්න හදන්නේ. පළවෙනි කොටස හරි. හරි මේක හරි ළමයිගේ. ඊට පස්සේ මම මේක ppm වගේ කරනවා. මොකද ppm වගේ කරන්නේ? බලන්න. කොපවල ppm වගේ cu වල ppm වගේ. අතුල යන ppm කියලා. ඔයගොල්ලෝ ppm වගේ කියලා සිංහලෙන් ලියා ගන්න. හොඳයි අගය කියලා ලියා ගන්න. මම මේක සරලව ලියන්නේ මේකේ ලියන්න පුළුවන් ප්‍රමාණය ලියනවා මම. ppm වගේට මම කරන්නේ ස්කන්ධ භාගයක් ආවනේ 12යි ගුණ කිරීම 10 වෙන 6ක් කියලා ළමයිට. ඒක මම සටහන් කරනවා 10 වෙන 6කුත් ආවා. මම ඒක දැන් ගුණ කරන ළමයි ආපහු කීයෙන්ද? 10 බල ධන 6කින්. හරි? 10 බල ධන 6කින් ගුණ කරනවා. එතකොට ළමයි මොකද වෙන්නේ? අන්න එතකොට මේක මම ppm කියලා ලියනවා. දැන් ඔයාලට තේරෙනවා මේ 10 බල ඍණ 6යි ධන 6යි සුළු වුණාම ලැබෙන්නේ මොකද්ද? 12යි ppm කියලා ලැබෙනවා. බලන්නකෝ. ඊට හැටි 12යි ppm ආවා. හරි. ඔන්න දෙවෙනි උත්තරේ ගත්තා. ඒක පැහැදිලි කියලා හිතනවා. තුන්වෙනි උත්තරය මගෙන් අහනවා කොපර් වල සංයුතිය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් වලින්. හරි කොහොමද එහෙම ගන්නෙ? කොපර් වල සංයුතිය මිලිග්‍රෑම් වලින් අහනවා කිලෝග්‍රෑම් එකකට. කියන්නේ කිලෝග්‍රෑම් එකක තියෙන මිලිග්‍රෑම් ගාන. ඒක හොයන්න ලේසියිනේ. මිලිග්‍රෑම් බෙදීම කිලෝග්‍රෑම්. මම kg කියලා නම හඳුන් ලියාගත්තා. මිලිග්‍රෑමයට කිලෝග්‍රෑම්. sorry කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්. ඒක ලියන්නේ මෙහෙම ළමයි. ඔන්න මැග්නීසියම් ස්කන්ධය උඩින් ලියා ගන්නවා මිලිග්‍රෑම් වලින්. හරි? මැග්නීසියම් ස්කන්ධය sorry මැග්නීසියම් කොපර්. කොපර් ස්කන්ධය ලියා ගන්න උඩින් මිලිග්‍රෑම් වලින් 60 නේ තියෙන්නේ. 60යි මිලිග්‍රෑම් කියලාම ලියා ගන්න. පල්ලෙහාන් ලියා ගන්න මුළු ස්කන්ධය 5යි කිලෝග්‍රෑම් කියන එක. ඔන්න වෙන විදිය. ඕගොල්ලෝ ඒකක තකන්න නැතුව නිකම්ම බෙදුවා නම් ඔයගලන්ට ලැබෙන්නේ ඕක තමයි. එක ගැන හිතන්න නැතුව ඕගොල්ලෝ නිකම්ම බෙදුවා නම් 60යි මිලිග්‍රෑම් බෙදුවා නම් 5යි කිලෝග්‍රෑම් වලින් වෙන්නේ මොකද්ද? තමයි 60 බෙදීම 12 60 බෙදීම 5 කියන එක 12 කියලා නෝ සමානයි 12යි ppm. sorry ppm නෙවෙයි. මිලිග්‍රෑම් කිලෝග්‍රෑමයට. right. නෝක. දැන් මේක සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවා මම එක කොටසක් ගණක් සම්පූර්ණයෙන්ම හදලා පෙන්නුවා. මේක හා සම්බන්ධ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. කවිෂ්ක මේක තේරුණාද? හරි සර්. හරි. ගොම්නි? හරි සර්. right. කාව්‍යයට? හරි හොඳයි. ඊට පස්සේ හසිනට මොකද වෙන්නේ? පැහැදිලිද මේක? හසිනි? හසිනි? හසිනි නෑනේ. හරි. නෑ බලමුකෝ. හරි. මේ බලන්නකෝ. මේකේ ළමයි මම තව දෙයක් දකිනවා. ඒ මොකද්ද?
මම දකින දේ තමයි මෙන්න මෙහෙම එකක්. මට ආවා ppm වලින් 12යි කියලා ඒකකයක්. අගයක් ආවා. කොපවල සංයුති භාගය. අවිදේල කොපවල සංයුති භාගය ආවා කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 12යි කියලා. මේ දෙකේ සමානතාවයක් තියෙන නේද? එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් කිලෝග්‍රෑම් එකක කොපර් මිලිග්‍රෑම් 12ක් දිය වුණා කියලා කියන්නේ ppm වලින් 12ම තමයි. ඒකට හේතුව 1 ppm සමාන වෙනවා 1 කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් වලට 1 මිලිග්‍රෑම් කිලෝග්‍රෑමයට වලින් සමාන වෙනවා. ඒ හින්දා අපිට මෙතනින් ඒකක දෙකේ සම්බන්ධය ගන්න පුළුවන්. හරි? මෙතනින් අපි ඒකක දෙකේ සම්බන්ධය ගත්තොත් අපිට පැහැදිලි ඒකක දෙක කොහොම සම්බන්ධ වෙන්නේ? ළමයි ඒකක දෙක සම්බන්ධ වෙන්නේ 1 ppm කියන එක සමානයි 1 මිලිග්‍රෑම් කිලෝග්‍රෑමයට බව තහවුරු වෙනවා මෙතනින්. හරි? දැන් මේකත් අපිට ලියා ගන්න පුළුවන්. හරි? ඔකත් යටින් සටහන් කරගන්න. දෙක කොටු කරලා මම මේ ලියුම රතු පාටින් කොටු කරලා මේක නෝට් කරගන්න. හරිද ළමයින්ට? හරිනේ? මේ කීව හසින් දැන් ආවේ. මම මේකේ රතු පාටින් කොටු කරා ppm අගය සහ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් අගය. මේ දෙකේම ඒකකයේ වෙනස් වුණාට අගය සමානයිනේ. දැන් ඒ ඒකක දෙක සමාන වෙන්න ඕනේ. ppm කියන අගයයි කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් කියන අගයයි සමාන. ඒ නිසා මම යට ලිව්වා 1 ppm සමාන 1 මිලිග්‍රෑම් කිලෝග්‍රෑමයට ඒක කොටු කරගන්න කියලා කිව්වේ. හරි. නෝක. ඊට පස්සේ මම තව ගානක් දෙනවා ලියන්නකෝ. එන එන අත්රන් නියදියක නැත්නම් රන් නියදියක ග්‍රෑම් 15ක් තුල ග්‍රෑම් 15ක් තුල නියදික ග්‍රෑම් 15ක් තුල යකඩ Fe microgram 75ක් අන්තර්ගත වේ. Fe microgram හරි Fe microgram 75ක් අන්තර්ගත වේ. එම නියදියේ Fe වල යකඩවල Fe යකඩ හරි Fe වල කමා සිම්පල් A Fe වල කමා සිම්පල් A ස්කන්ධ භාගය සිම්පල් B ppm අගය හරි ස්කන්ධ භාගය පළවෙනි එක දෙවෙනි කිව්වේ ppm අගය සිම්පල් B ppm අගය සිම්පල් C මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට ලෙස දක්වන්න මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට ලෙස දක්වන්න හරි දැන් ඔය ගාන හදමු බලන්න අපි ගාන හරියට ලියාගත්තා ළමයි හරි අන් ග්‍රෑම් 15ක් තියෙන මේක ඇතුලේ යකඩ මේ මයික්‍රෝග්‍රෑම් 75ක් තියෙනවා. එතකොට මේ යකඩ වල සංයුතිය තමයි අපි මේ විවිධ විදියට අහන්නේ. ppm වලින් අහනවා, ස්කන්ධ භාගයෙන් අහනවා, මයික්‍රෝග්‍රෑම් කිලෝ මේ ග්‍රෑමයට වලින් අහනවා. හරි. අපි කරමු බලන්න ටක් ගාලා.
අර උත්තර දාන්න. හොඳයි. හරි. කවිෂ්ක හරි, ගුම්නි හරි. ගුම්නි මේ අන්තිම තුන්වෙනි කොටසේ උත්තරේ මොකද? හරි. දැන් මයික්‍රෝ සහ ග්‍රෑම් අතර සම්බන්ධ දන්නවනේ. මයික්‍රෝ කියන ඒකකයයි ග්‍රෑම් අතර සම්බන්ධය මොකද දන්නවා ඇති. ඒ හින්දා මේ මයික්‍රෝ එකක් ග්‍රෑම් කරන්න ඕන නම් 10 බල ඍණ 6න් තමයි ගුණ වෙන්නේ. මතක තියාගන්න ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් මිලියනයක් තියෙනවා. හරි, ඒ නිසා පළවෙනි එකට ඔයගලන්ට ඇවිල්ලා ඇති 75 ගුණ කිරීම 10 ඍණ 6 බෙදීම 15 කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට සුළු කරාම එනවා 5 ගුණ කිරීම 10 ඍණ 6 කියලා එනවා ස්කන්ධ භාගය. ඊට පස්සේ ඒක අපි ppm කරාම නැවත 10 6න් ගුණ වෙන නිසා ppm 5යි කියලා එනවා. පස්සෙට ඇවිල්ලා දෙනවා. හරි. එතකොට කාව්‍යයට උත්තර ආවද? කාව්‍ය ස්කන්ධ භාගය හරිද? හරිද? හොඳයි. එහෙනම් හරි. එහෙනම් හැමෝටම වැටලා දෙන්න හරි. එහෙනම් දැන් 5යි 10 ඍණ 6 තමයි ස්කන්ධ භාගය. ඒක 10 6න් ගුණ කරාම 5යි ppm වෙනවා. අවසාන වශයෙන් කිව්වේ මයික්‍රෝග්‍රෑම් කිලෝ මේ ග්‍රෑමයට හොයන්න කියලා. ඒතකොට අපි 75 මයික්‍රෝග්‍රෑම් බෙදනවා 15 වලින්. එතකොට ළමයින්ට ලැබෙනවා නේද? 75 බෙදීම් 15 5. 5යි මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට කියලා එනවා. ඒතකොට ඒකෙදිත් අලින් සම්බන්ධයක් වෙන ඕගලන්ට මොකද්ද? 5යි ppm සමානයි 5යි මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට. එහෙනම් ඕගලන්ට යටින් කොටු කරගන්න පුළුවන් මොකද්ද? 1යි ppm සමානයි 1යි මයික්‍රෝග්‍රෑම් ග්‍රෑමයට කියන සම්බන්ධය මෙතන තහවුරු වෙනවා. ඒකේ අදහස මොකද්ද ළමයි? අදහස තමයි යම් අවස්ථාවකදී මුළු ස්කන්ධය ග්‍රෑම් වලින් දීලා ද්‍රාව්‍ය ස්කන්ධය මයික්‍රෝග්‍රෑම් දුන්නොත් එලින්ම ppm වලින් ගන්න පුළුවන්. ඒකයි තියෙන පහසුව. ඒ නිසා ඕගලන්ට එහෙම ආවොත් දෙසරක් හිතන්න එපා, හොය හොය ඉන්න එපා. කෙලින්ම ගන්න මුළු ස්කන්ධය ග්‍රෑම් නම් ද්‍රාව්‍ය ස්කන්ධය මයික්‍රෝග්‍රෑම් නම් කෙලින්ම ගන්න උත්තරය ඒ අගයම හැමම ගන්න එච්චරයි. ගත්තාම හරියටම හරි. ඒ නිසා එහෙම කරන්න. ඊළඟට උඩින් කලින් වතාවේ කිව්වා කිලෝග්‍රෑම් එක මිලිග්‍රෑම් කියන එකත් ඒ විදිහට හොයන්න පුළුවන්. ඉතින් ඕක හරි සරලයිනේ. කිලෝග්‍රෑම් එකක් අපි කොටස් මිලියනයකට බෙදුවොත් ඒක මිලිග්‍රෑම් එකක්නේ. එහෙනම් කිලෝග්‍රෑම් එකක් තුල අදාළ ද්‍රව්‍යයේ යම් මිලිග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ ඒක එහෙනම් අපිට පැහැදිලි මේක ppm තමයි එහෙනම්. හරි. කොහොම හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගානකට යනවා. ඔයගොල්ලෝ අර කොටු කරලා ලියා ගන්න 1යි ppm සමානයි 1යි මයික්‍රෝග්‍රෑම් ග්‍රෑම් එක ලියා ගන්න. හරි. ඔය ගානකට යනවා. ගාන ලියන්න පොඩ්ඩක්. මිශ්‍ර ලෝහයක් සෑදීමේදී මිශ්‍ර ලෝහයක් සෑදීමේදී මිශ්‍ර ලෝහයක් සෑදීමේදී මිශ්‍ර ලෝහයක් සෑදීමේදී කොපර් කිලෝග්‍රෑම් 3කට කොපර් කිලෝග්‍රෑම් 3කට කොපර් කිලෝග්‍රෑම් 3කට කොපර් කිලෝග්‍රෑම් 3කට මැග්නීසියම් mg
මැග්නීසියම් මිලිග්‍රෑම් 60ක්ද ඇලුමිනියම් මිලිග්‍රෑම් 27ක්ද අන්තර්ගත වේ. මිලිග්‍රෑම් 27ක්ද අන්තර්ගත වේ. හරි. මේ මිශ්‍රණයේ පළවෙනි කොටස මිශ්‍රණයේ මැග්නීසියම් හා ඇලුමිනියම් වල ස්කන්ධ භාගය සොයන්න. ස්කන්ධ භාග සොයන්න. ස්කන්ධ භාග සොයන්න. දෙවෙනි කොටස මැග්නීසියම් හා ඇලුමිනියම් වල ppm අගයන් සොයන්න. හරි. වරහන් තුල යන කොපර් වල ස්කන්ධයට සාපේක්ෂව මැග්නීසියම් හා ඇලුමිනියම් ස්කන්ධය ඉතා කුඩා බව සලකන්න. කොපර් වල ස්කන්ධයට සාපේක්ෂව මැග්නීසියම් හා ඇලුමිනියම් ස්කන්ධවල එකතුව කුඩා බව සලකන්න. හරිද? දැන් මේ අහගන්නකෝ. ඔය ගාන හදනකොට ළමයි අහගන්න පොඩ්ඩක් මතක තියාගන්න. ගාන හදනකොට අපි ළමයි දැන් හිතමුකෝ මැග්නීසියම්ගේ ස්කන්ධ භාගය හොයනවා කියලා. මැග්නීසියම් ස්කන්ධය බෙදනවනේ මුළු ස්කන්ධයෙන්. ඒතර මැග්නීසියම් ස්කන්ධය කීයද ළමයි? මැග්නීසියම් ස්කන්ධය මම මිලිග්‍රෑම් 60ක් දුන්නානේ. මේ මිලිග්‍රෑම් 60 බෙදනවා මුළු ස්කන්ධයෙන්. මුළු ස්කන්ධය කියන්නේ කොපර් කිලෝග්‍රෑම් 3යි, මැග්නීසියම් මිලිග්‍රෑම් 60යි, ඇලුමිනියම් මිලිග්‍රෑම් 27යි. ඔය එකතුව. එතකොට ඔය කිලෝ 3ට මිලිග්‍රෑම් 60යි 27යි එකතු කරාම එන අගය ඊටාම සුළු අගයක්නේ. ඒ හින්දා ඒක එකතු කරන්න එපයි කියලා ඔය කියන්නේ. හරිද? ඒක එකතු කරාම අර සුළු කරන්න අමාරු වෙච්චරයි වෙන්නේ. ඒ හින්දා ඒක ඔයගොල්ලෝ ආසන්න කරන්න කිලෝග්‍රෑම් 3ට ආසන්න කරලා උත්තරේ ලේසියෙන් ගන්න කියලා කියන්නේ. ඒ නිසා ගොඩක් අමාරුවෙන් උත්තර හදන්න එපා. හරි අමාරු හදන්න ගියොත් එimhe ටිකක් වෙලා යන එච්චරයි වෙන්නේ. ගොඩක් ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ මුළු ස්කන්ධේ කිලෝග්‍රෑම් 3ක් කියලා උපකල්පනය කරලා ගන්න හදාගන්න එච්චරයි. හරිද? එහෙම කරගන්න. හරි ඒකට ඉඳ තියාගන්නකෝ. මේ ලොකු ඉඩක් කියන්නේ සාමාන්‍ය ඉඩක් තියාගන්න. හරිද? මේක ලියන්නකෝ මේ උදාහරණය මම කියන එක ලියන්න. තව උදාහරණයක් කියනවා අපි මේක හදනවා මෙතනදී. නැත්නම් ගෙදර ගන්න පුළුවන්. ඒක බලමු මේක ලියන්න. ගන්න ලියන්න. ගෙදර ගන්න තමයි ලියන්නකෝ. ලියන්න. ලියන්න. ජලීය ද්‍රාවණයක Fe3+Aq ෆෙරික් අයන ජලීය ද්‍රාවණයක Fe3+Aq මොනවද ෆෙරික් අයන. හරි 3+Aq Aq කියන්නේ ජලීය. හරි පවතින අතර Fe3+Aq පවතින අතර මේ ඝනත්වය මේ ද්‍රාවණයේ ඝනත්වය ළමයි මේ ද්‍රාවණයේ ඝනත්වය
1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වේ. 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරට වේ. ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වේ. එම ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක් තුල එම ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක් තුල Fe3 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 මිලිග්‍රෑම් 112ක් අන්තර්ගත වේ. Fe3 මිලිග්‍රෑම් 112ක් අන්තර්ගත වේ. හරි. රහන් තුල Fe 56 කියලා ලියන්න. Fe වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56. මම මේක දෙනවා. හරි. Fe සමානයි 56 කියලා දෙනවා. රහන් වල. හරි. හරි. පළවෙනි කොටස ලියන්න. ඉහත ද්‍රාවණයේ Fe3 Aq වල Fe3 Aq වල සංයුතිය Fe3 Aq වල සංයුතිය සිම්පල් A කොටස ඝන ඩෙසිමීටරට මවුල වලින්. හරි. ඝන ඩෙසිමීටර මවුල වලින්. සිම්පල් B කොටස ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් වලින්. සිම්පල් C කොටස ppm වලින්. සොයන්න. ppm වලින් සොයන්න. හරි. ppm වලින් සොයන්න. ඊට පස්සේ දෙවෙනි කොටස එමගින්